නුවන් එක්ක පොතක මතක proudly presented by TV නුවන්. ආයිබෝවන් ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ටීවී නුවන් එක එකතු වෙනවාලා හැමෝටම. මේ සූදානම ඔබේ ජීවිතයටත් මගේ ජීවිතයටත් තවත් වටිනා වැදගත් පරිච්ඡේදයක් ටීවී නුවන් හරහා ඔයාලත් එක්ක බෙදාගන්න. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. අපි පුංචි කාලේ අධ්‍යාපනය ලබන්න ඉස්කෝලට යනකොටත් මට මතකයි ඔය කතාව ඔය විදිහටම කිව්වා. ඒක ජීවිතයට කොච්චර කාලෝචිත දෙයක්ද. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ කතාව ඇත්තක් කියලා. තවත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ කතාව බොරු. ජීවිතය සම්පූර්ණ කරන්න නම් කියවීම විතරක්ම මදි කියලා. ඒ කතාව කොහොම වෙතත් කියවීම තුළ අපිට ජීවිතය එකතු කරගන්න පුළුවන් දේවල් නම් අතිශයින්ම බොහෝමයි. ඒ නිසාම තමයි ටීවී නුවන් අපි තීරණය කළේ මේ විදිහට ඔබත් එක්ක කියවන්න. කියවීම තුළින් ජීවිතය වින්දනයට වගේම ජීවිතයට අත්දැකීම එකතු කරගන්න. ඒ වෙනුවෙන් තමයි ටීවී නුවන් අපි අද ඉඳලා ඔයාලත් එක්ක පොතක මතක මේ විදිහට ආරම්භ කරන්න. මුලින්ම ආරාධනා කරනවා ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න. ටීවී නුවන් අපිව subscribe කරන්න. මේ දැම්ම. ඒ වගේම දකුණු කෙළවරේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. පොත අපේ ජීවිතයට කොච්චරනම් සමීපද? අද මං කියවන්න ඔයාලට අරන් එන්න තෝරගත්ත පොත මගේ ජීවිතයේ ආදරය කියන දේ තුල හදවතට බොහෝ සීම ලං වෙච්ච හදවතේ ගැඹුරටම තට්ටු කරපු කතාව කියලා කිව්වොත් මම හරියි. සමහර විට මේ වෙනකොටත් ඔබ මේ කතාව අහලා ඇති. ඔබ මේ කතාව කියවලා ඇති. ඒ අයට තව රසවින්දනය ලබන්නටත් මේ කතාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ කොහොම හරි මේ කතන්දරේ මම ඇහුවේ දේශනයක. ඒ දේශනේ දේශකවරයා කොච්චර ලස්සනට මේ කතාව විග්‍රහ කරාද කිව්වොත් මට හිතුණා ඒ වෙලාවේ මේ කතාපත හොයාගන්න. මං එදා ඉඳලා මේ වෙනකන් ඒ කතාපත එවුවා. අවුරුදු 6ක් තිස්සේ මට ඒ කතාපත හොයාගන්න බැරි වුණා. කොළඹ මහනුවර ඒ වගේ ප්‍රධාන නගරවල තිබිච්ච හැම සාප්පුවකම පයින් ඇවිදලා මේ කතාපත හෙව්වා. ඒ කතාපතට තියෙන ආසාව නිසා. ඒත් ඒක හොයාගන්න මට බැරි වුණා. හැබැයි වාසනාවට උත්සාහයයි උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් හොයාගන්න බැරි දෙයක් නැහැ කියන එකට උත්තරයක් මට පහුගිය දවසක හම්බුණා. මේ පොත මගේ ගෙදරටම ලබා ගන්න මට පුළුවන්කම ලැබුණා. මේ පොත සිංහල නම රන් රෝස. මිහි පරිවර්තනය සිද්ධ කරලා තියෙන්නේ ආර්යවංශ රණවීර මහත්මයා. මේක රචනා කරලා තියෙන්නේ කොන්ස්ටන්ටයින් පවුතෝස්කි කියන රචකයා විසින්. ඔහු ලියන ලද The Golden Rose කියන නවකතාවේ පිටපතක් තමයි පරිවර්තනයක් තමයි ආර්යවංශ රණවීරයන් විසින් සිදු කරන ලද පරිවර්තනයක් තමයි රන් රෝස් විදියට එළියක් වල තිබෙන්නේ. රන් රෝස මලක් තැනීමට සෑහෙන තරම් රන් කුඩු එක්කර ගැනීමට සාමිට්ට සෑහෙන කලක් ගත වුණි. අවසානයේ ඇති තරම් රන් කුඩු එක්කුණත් ඒ රන්කරුවාට දීමට ඔහු පැකිලිනි. සාමිට්ට මුදල් නැතිකම නිසා නොවේ. රන් වලින් 3 එකක් රන්කරුවාට දී ඉතිරි රන් වලින් භාණ්ඩ හදා දෙන්න ඕනෑම රන්කරුවෙක් කැමතිය. එය නොවේ හේතුව වුණේ. ඔහුට වැටහුණා රන් රෝස මල හදාගත්ත හැටි සුසින් බලන්න යන්න වෙන බව. ඒ හමුවීමට ඔහු කොතෙක් පුලපුලා සිටියද අනෙක් අතට ඔහුට ඒ ගැන කුකුස් සිතකුත් පහළ වුණේ. ඥාතරී සොඳුරු තැන් හදවතට ආමන්ත්‍රණය කරන සුන්දර වූ පරිවර්තන නවකතාව ඔබට කියන්නට අවසරයි. රැඳී සිටින්න නුවන් එක්ක පොතක මතක. නුවන් එක්ක පොතක මතක proudly presented by TV නුවන්. මේ පරිවර්තන නවකතාව ටිකක් දිගයි. ඒ නිසා කොටසින් කොටස අපි කියන්නම් ඔබට පුළුවන් අහන්න. අර සමහර අය ඉන්නවා කියවන්න හරි අකමැතියි. හැබැයි අහගෙන ඉන්න හරි ආසයි. මං හිතනවා මේ ඒ වගේ අයට කියවන්න අකමැති අයටත් කියවන්න කැමති අයටත් අහගෙන ඉන්න මට පුළුවන් වෙයි. රසවත් විදිහට බැරි වුණත් පුළුවන් විදිහට ඔයාලට කියලා දෙන්න.
අපි මෙතනින් පටන් ගනිමු. රන්සුණු. පැරිසියේ සුරුකල්මාන්තකරුවන්ගේ සාප්පු අතුපතුගා ජීවනෝපාය සලසාගත් සෝන් සාමිට් පිළිබඳ පුවත මට සැලවූයේ කෙසේදැයි දැන් අමතකය. නගරයේ ප්‍රත්‍යන්ත සීමාවේ මුඩුක්කු පෙළකූ එක් මුඩුක්කුවක හේවිසීය. ඔහු දිවිගෙවූ වටපිටාව ගැන විස්තර කිරීම පාඨකයා මගේ කතාවේ ප්‍රධාන අරමුණින් බැහැරව ගෙන යාමකි. එහෙත් පැරිස් නගරයේ ඈත සීමාව කෙළවර වන්නේ නෙක් වනපස මලින් ගැවසුණු සියතුන්ගින් ගහන වූ ලඳු පඳුරු වලින් පිරුණු කොටු තාප්පයකින් බව මතක් කළ යුතුය. සාමිත්ගේ මුඩුක්කුව තිබුයේ උතුරු කොටු තාප්පේ පාබඩේ. බෙලෙක් වැඩ කරන්නෝ, සපතේරුවෝ, පාර අමදින්නෝ හා යාචකයෝ ඔහුගේ අසල්වැසියෝ වූහ. යම් හේකින් ගීද මෝපසාන් මේ ජීවිත තුළට එබී බැලුවේ නම් ඔහුගේ කතා ගොන්නට තවත් අනුවේදනීය කතා කීපයක් එක්වන්නට ඉඩ තිබිණි. එහෙත් සොරවඩු ඇතැයි සැකකර ඒ ගැන සෙවීමට ආරක්ෂක බටයෙන් හැරෙන්නට වෙනත් පිටස්තර කිසිවෙක් මොවුන් ගැන උනන්දුවක් නොදැක්වූහ. සාමිත් ඔහුගේ අසල්වැසියන් විසින් හඳුන්වන ලද්දේ කොට්ටෝරුවා යන අපර නාමයෙනි. ඔහු දිගටි සැතක හැඩති මුහුණකින් යුතු කුරුල්ලෙකුගේ පෙඳක් ලෙසින් හිස් වැසුමින් පිටට නෙරා කෙස්ටොදක් සහිත තැනැත්තෙකු වන්න ඇතැයි ඉන් සිතාගත හැකිය. සාමිට්ගේ හොඳ කාලය ඔහු මැක්සිකානු යුද සමයේදී නැපෝලියන්ගේ හමුදා සෙබලකු සිටි සමයයි. වේරා ක්‍රෝස් නගරයේදී වාසනාවකට වාගේ වැළඳුණු උනක් නිසා එකම එක යුද්ධයකට හෝ මුහුණ නොදී ඔහුට ආපසු ගෙදරීමට ලැබුණි. සාමිත් බැඳී සිටි සෙබල කණ්ඩේ අනද නිලධාරියා සිය අටහැවරිදි දියණියද සාමිට් සමග ආපසු ප්‍රංසයට එවීමට මේ අවස්ථාවක් කරගත්තේය. වැන්දමු පුරුෂයෙකු වූ මේ නිලධාරියා තමා යන තැන තම දියණියද රැගෙන ගියේය. එහෙත් මෙක්සිකන් දේශගුණයේ කුඩා ප්‍රංස දැරියට මහත් භයංකාර වූවා මතු නොව එහි සිදුවුණු ගරිල්ලා යුද්ධයේ මහත් අතුරු අන්තරාය සහිතද විය. අවසානයේදී යුද නිලධාරියා ජීවිතේ ප්‍රථම වරට සිය දියණියගෙන් ඈත් වෙමින් ඇගේ ආරක්ෂාව පතා ඇය රුවාන් නුවර සිට සිය සහෝදරිය වෙත යැවීමට තීරණය කළේ මේ කරුණ නිසාය. අට්ලාන්ටික් සයුර තරණය කරන තෙක්ම අව්වේ ගිනි රස්නේ එක විදියටම පැවතිනි. කුඩා සුසෙන් සිටියේ මහා තාන්තුවාකේනි. සයුරෙන් මතුවේ එහෙ පීනූ මත්සි සමූහය වුවද ඇගේ මුවගට සිනහවක් ගෙනීමට සමත් නොවූහ. සාමිත් තමන්ගේ හැකි ඉහළම මට්ටමින් දැරිය රැක බලා ගත්තේය. එහෙත් ඇයට හුදෙක් ආරක්ෂාව පමණක් නොව ස්නේහයද අවශ්‍ය බව සාමිට්ට වැටහිණි. එහෙත් සොල්දාදු පන්නේක කබල් හේවායෙකු ඔහු කෙසේද එවන් ස්නේහයක් පෙන්වන්නේ? ඒ වගේ කුඩා දැරිවියකට ඇය නලවාගත යුත්තේ කෙසේද? කාට් අතක් ගහන්නද? සොල්දාදුවන් ගයන අසභ්‍ය සින්දුවක් කියන්නද? එහෙත් මේ නිශ්ශබ්දතාවයේ බිඳිය යුතුය. කුඩා දැරිය ඔහු දෙස විප්පලිසර බැලුම් හෙළනු සාමිට් වරින් වර දිටිය. අන්තිමේදී හිතට ධෛර්යය නගාගත් සාමිට් තමාගේ අතීත ජීවන පුවත් දැරියට කියන්නට පටන් ගත්තේ. ඉංග්‍රීසි ඕඩය බඩදීවර ගමේ තමන් ගත කළ ජීවිතය පිළිබඳ මතක් කළ හැකි සියලු තොරතුරක් ඔහු ඇයට කීය. දිගට විහිදෙන වැලි ප්‍රස්ථය, ඒ අතරේ වඩදියෙන් නැගෙන දිය කඩිති, ඉරිතැලීගේ ඝණ්ටාවක් සහිත ගමේ පල්ලිය, අසල්වාසීන්ගේ සියලු ඕනෑකමටම බාහිර දූ පැන වෙහෙසෙන වූ තම මව, මේ සියල්ලම පිළිබඳ ඔහු දැරියට ටිකින් ටික විස්තර කළේ. මේ කතාවලින් කුඩා දැරිය සතුටු වෙති හෝ ඇය සිනාසෙති හෝ සාමිට් කිසි විටකත් නොසිතිය. එහෙත් පුදුමයට වාගේ දැරිය ඔහුගේ තොලගින් පිටවන වචනයක් ගානේ මහත් සතුටින් අසා සිටියාය. සමහර විට ඔහු කිසියම් සිද්ධියක් නැවත කියන්නේ ඔහුගෙන් ඇයද සිටියාය. මේ ආකාරයට ඉතා සුළු විස්තර පවා සිය මතකයෙන් අහුලා ගැනීමට සාමිට් දර උත්සාහයේදී තමා කියන්නේ ඇත්ත වශයෙන්ම සිදු වුණ දේද යන්න ගැන ඔහුටම සැකසිතිනි. ඇත්තම කිව්වොත් ඒ සිද්ධි මතක ස්මරණය නොවේ. ඒවා ඔහුගේ සිහියේ දැවටී තිබූ මීදුම් දාම වැනි සිතුවිලි පමණක්ම විය. තමන්ගේ පළකට නැති අතීතයේ මෙසේ කවදා හෝ හාරාය විසීමට සිදු වෙතැයි සාමිට් කවර කලකවත් නොසිතිය. රන්වන් රෝසමල පිළිබඳව පැවැත්තේ සිහින් මතකයක් වුවත් ඒ ඔහුගේ සිතට නැගුණේ මෙසේ සිය අතීතයේ සිතින් හා රවුස්සමින් දැරියට කීමින් සිටි අවස්ථාවක. ඇත්තෙම ඔහු ඒ කළු ගැහුණු නොසියුම් අන්දමට හැඩ වැඩදා තිබුණු රන් රෝස මල ගමේ දීවර කාන්තාවගේ නිවසේ කුරුසියට උඩින් තිබුණු දැක්කාද? නැතහොත් ඒ ගැන තව කාගෙන් හෝ ඇසුවා පමණක් දැයි ඔහුට හරි හැටි මතක නැත. එහෙත් මේ රන් රෝස මල ගැන සුසේන්ට තොරතුරු කියත් සැබවින්ම ඒ රෝස මල සිය නෙත් ගැටුණු බව සාමිට්ට හේතු යනට විය. හිරු සැඟවී තිබූ ඉංග්‍රීසි ඕඩේ කුණාටු බරු අහස යටවද එය දිලිසුණු බව ඔහුට මතකය. ඒ ගැන මතක් කරත් දීවර කාන්තාවගේ ගෙයි මිටි වහලයට එය දිලිසුණු අයුරු ඔහුට වඩ වඩාත් පෙනෙන්නට විය.
බොහොම වටිනාකමක් සහිත එකී රන් රෝස මල දීවර කාන්තාව විසින් විකුණා මුදල් නොකරන ලද්දේ මන්දයි ගම්මු විස්මපත් වූ ඒ රන් රෝස මල විකිණීම නුසුදුසු ක්‍රියාවකයි කීවේ සාමිත්ගේ අම්මා පමණි. දීවර කාන්තාවට එය දී තිබුණේ ඇගේ පෙම්වතා විසින් ඇයට වාසනාව ගෙන්න තිලිනයක් ලෙසින්. ඒ බොහෝ කලකට පෙරය. දීවර කාන්තාව ප්‍රීතිමත් වැහැපත් තරුණියකව සිටියේදී ඔඩියරන් නුවර සාඩින් කර්මාන්තශාලාවේ වැඩ කළ කාලයේය. රන් රෝස මේ ලෝකේ හරි හිඟයි. ඒවා අයිති අයට විතරක් නෙවෙයි. එහෙම රත්රන් රෝස මලක් අනාගත කෙනෙකුට උනත් වාසනාව උදා වෙනවා සාමිත්ගේ මව කීවාය. කුඩා සාමිත් රන් රෝස මල හිමි දීවරියට වාසනාව වෙන්නේ කවදාද විමසිල්ලෙන් බලා සිටියේය. එහෙත් එවැන්නක් නම් ඔහු දුටුවේ නැත. ඇගේ කුඩා පැල්පත කුණාටු වලට නිතරම සසල වූ අතර සැන්දෑවට පැලතුලට රිංගන අඳුර කිසි දිනක පහ නොවිය. සාමිත් ගමෙන් යන විටද දීවර කාන්තාවගේ ජීවිතයේ වෙනසක් නොවිය. එහෙත් සාමිත් ගම අතහැර ගොස් අවුරුද්දකට පසු තැපැල් ගෙන යන නැවක ගාමිකයෙකු ගමි කෙනෙකු හවුරේහිදී හමු වූ විට ඔහුගෙන් අසන්නට ලැබුණේ දීවර කාන්තාවට අවසානයේ වාසනාව උදා වූ අය. බෙහෙවින් විනෝදකාමී සිත්තරකු ඇගේ පුත්‍රයා හදිසියේ මෑ සමග විසීමට පැමිණි බවත් ඔහුගේ පැමිණීම ඇගේ පැල්පතට සතුට හා සෞභාග්‍ය ගෙනීමට හැකි වූ බවත්ය. පින්සලේ අතපත ගාන සිත්තරුන්ට හොඳට හම්බ කරන්න පුළුවන් කියලා කවුරුත් කියනවා. දිනක් සාමිත් සුසේන්ගේ ගැට ගැසුණු කෙස් කලඹ වාහනේ පනාවෙන් අවුල් කඩමින් නැව් තට්ටුව මත සිටින විටක සුසේන් සාමිත්ගේ මෙසේ ඇසුවා. සෝන් කවුරු හරි මටත් ඒ වගේ රන් රෝස මලක් දේවිද? කාටද කියන්න පුළුවන් සුසි. කවුරු හරි හාදෙක් ඇවිල්ලා ඔයාටත් එහෙම රත්රන් රෝස මලක් දෙන්න හොඳටම ඉඩ තියෙනවා. අපේ බටකාණ්ඩේ හිටිය හාදෙක් මිනිහා කලේ මොකක්ද දන්නවද? යුද්ධ භූමියේ වැටිලා තිබුණු රත්තරන් දත් වහල්ලා කහුලා ගත්තා. ඒ ප්‍රීතියට අපි ඔක්කොටම බොන්න ආරම්භ දුන්නා. ඒක සිදු වුණේ ඈනම් රාජ්‍ය යුද්ධයේදී. වෙරිමරගාත හිටපු කාලතුවක්ක හමුදාවේ හේවායු ඔහේ වෙඩි තියන්න පටන් ගත්තා. දිගට හරහට කාලතුවක්ක කුණ්ඩයකින් ගිහින් වැටුණා ගිනි කන්දක් උඩට. හිටපු ගමන් ගිනි කන්ද පිපරුණානේ. මට හරියට මතක නැහැ. ගිනි කන්දේ නම කාක්‍රා ටාකාද මොකද්ද? පුදුම පිපරිල්ලක් ඒක. රටේ මිනිස්සු 40ක් එතනම මැරුණා. නිකමට හිතලා බලන්න. අපරාධය අහිංසක ජීවිත. මේ ඔක්කොටම මුලාර රත්තරන් දත්. අන්තිමේදී එළි වුණා අර බිම වැටිච්ච දත් වහල් අපේ කාණ්ඩේ නායක කර්නල්ගේ කියලා. ඉතින් ඔක්කොම සිද්ධ ඌ සිද්ධි හාවක් හුවක් නැතුව ඇහුවා. මොනවා වුණත් අපේ කාණ්ඩේ නම්බුව තියාගන්න ඕනේ නේද? ඒ කොයි කොනත් අපි බුදුන් විදියට මිරි වෙලා හිටියේ. කොහෙදීද ඒක උනේ? කුඩා සුසි සැකයෙන් මෙන්න අහනවා. ඇයි මම කිව්වේ ඈනෑම් වලදී කියලා? ඒ රට තියෙන ඉන්දු චීනි එහි මහා සමුද්‍රය ගිනි ගන්නවා වගේ දානවා. ජෙලිෆිස් මාළු හරියට බැලේ නාටිකාංගනාවකගේ සීලි සුදු රෙලි වගේ හැඩයි. එහෙ කොච්චර තෙතමනේද කියලා කිව්වොත් එක රැයක් ඇතුළත සොල්දාදුවන්ගේ තෙත පාවාහනවල හතු පිපෙනවා. මේ ඇත්තමයි, බොරු නෙවෙයි. සාමිට් ඉසේ කෙස් ගන්නේ සොල්දාදුවන්ගේ කතන්දර අසා තිබුණත් ඌ කවදාකවත් ඒවා කාටවත් කියා තිබුණේ නැහැ. ඒ කතා ගොතා කියන්නට සාමිත් පැකිලුණු නිසා නෙවෙයි. එහෙම අවස්ථාවක් ඌට මෙතෙක් ලැබුණේ නැති නිසායි. ඒ වුණත් මේ වෙලාවේ සුසේන් සතුටු කරන්නට සාමිත් ඕනෑම දෙයකට සූදානම්ව සිටියේ. රුවන් නුවරදී සාමිත් විසින් සුසේන් නැගේ නැන්දනියට බාර දෙන්න ලැබුවාය. ඇය උස් සිරුරක් සහිත පොකැට්ටුවක් වගේ වැහුණු මුවින් යුතු වයසක කාන්තාවක්. කළු සික්වීන්ස් ඇල්ලු ඇගේ ඇඳුම නිසා ඇය පෙනුනේ හරියට සර්කස් එකක හිටි සර්පෙක් වගේ. ඇය දුටු හැටි සුසේන් බයෙන් ඇකිලිලා සාමිත්ගේ හේබාගේ කබායේ එල්ලුණාය. බය වෙන්න එපා සුසි. සාමිත් රහසින් විමුණුවේ. අපට පුළුවන් ද හමුදාවේ ලොකු හැටියට අපට ඕනෑ අය තෝරගන්න. අන්න එහෙම අවස්ථාවක් මේ. ඉවසිල්ලෙන් වැඩ කරන්න සුසි. ඔයා සොල්දාදු කෙල්ලෙක්නේ, බය වෙන්න එපා. සාමිත් ආපසු යනාතේ සුසේන්ගේ නැන්දාගේ නිවසේ අඳුරු කවුළු දෙස වරින් වර හැරී බැලියේ. දනන් පිරි වීදිවල කුඩා සාප්පුවල තිබූ ඔරලෝසු තාලේ අල්ලන ආකාරයට ඇවුම්කන් දෙමින් ජන අතර රිංග රිංගා ගියේ. ඔහුගේ ගමන් මල්ලේ සුසිසිය හිසෙහි බැඳ රිබන් පටිය තිබිණි. වයලට් මලින් පිරුණු කුඩ මල් කූඩයක තිබුණා වගේ සොඳුරු සුවඳක් ඒ රිබන් පටින් විහිදුණි. මෙක්සිකානු උණ වැළඳුණු නිසා සාමිත් සිටියේ බොහෝසේ දුර්වල තත්ත්වයක. සාජන් පදවියවත් නොලැබී හමුදාවෙන් අයින් වන්නට වීම නිසා සාමිට එදිනදා ජීවිතය සම්බන්ධ බොහෝ ගැටලු අතොරවලට මුහුණ දෙන්නට සිදුවිනි. දුගී බව සමග කරන නිරන්තර අරගලයක ආකාරයෙන් අවුරුදු ගෙවුණි. අවසාන වශයෙන් බිම අමදින රස්සාවට වැටෙන්නට ඉස්සර සාමිත් රස්සා කිහිපයකට මත වෙනුයේ. කානුවල කුණුවල දුගද ඔහු යන තැන්වල පස්සෙන් පැමිණිනි. සීන් නදියෙන් ඇදී යා මද සුළඟේ මෙන්ම
පැරිසියේ වීදි අද්දර ඒදගෙන මල් පොකුරු විකුණු පිරිසිදු මහලු කාන්තාවන්ගේ මල් පොකුරු වලින් පවා ඒ දුගඳ හමන්නක් මෙන් සාමිට දැනුනි. ඔහේ තාත්තුවාවෙන් දවස් ගත වුණි එක් සුවඳවත් මතකයක් පමණයි මේ අඳුර පහ කළේ. ඒ මතකයේ සිහියට නැගුණ විට හරියට වසන්තයේ ප්‍රභාස්වර ගති රැගෙන ආවා වගේම ඔහුට දැනුනි ඒ විදිහට. ඒ තැලී පොඩි වුණු ගවුම් පොඩි ඇඳගෙන සිටි සුසේන් පිළිබඳ මතකයයි. හරියට ඇගේ රිබන් පටිය වගේම සුසේන්ගේ ගවුම් පොඩියද වයලට් මල් ගොන්නක තිබුණා වගේ ඔහුට සුවඳයි. සුසේන් දැන් කොහේද? ඇගේ තොරතුරු මොනවාද? ඇගේ පියා රණබිමේදී සිදුවුණු තුවාල වලින් මිය ගිය බව ඔහුට ආරංචි විනි. ඇය මේ වෙන විට වැඩුණු තැනැත්තියක් විය හැකියයි ඔහුට සිතුනි. ඔහු රුවන් නුවරට ගොස් ඈ බලන්න හිතාගෙන හිටියත් ඒ දවසින් දවස කල් දැමීමේ අවසානයේ ඔහු තීරණය කළා. දැන් ඊට කල් ගියා වැඩි. සුසේන්ට තමන් ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා ඇති කියා. අවසාන වරට ඇයගෙන් සමුගන්න වෙලාවේ සුසි ඉවසිලිමත් වෙන්න කියමින් අර වෙලිච්ච නාකි ගැහැණිය දිහාවට තල්ලු කරනවා වෙනුවට ඇයට එක හාත්දක් දීමට නොහැකි වීම ගැන ඔහු තමාටම සාප කරගත්තේ. පැරිසි අමිදින්නන් සිය රාජකාරී කරන්නේ රාත්‍රී කාලයට. මේට හේතු දෙකක් ඇත. දවස් තිස්සේ මිනිසුන් කරන නොයෙක් බර වැඩ නිසා කුණු එක්කාසු වෙන්නේ හැන්දෑවටය. අනික් පැරිසියේ නුවරුන්ට එකතු වුණු කුණු ගඳ දවල් කාලේ දරන්නට වීම වැළැක්වීම. ඉතින් රාත්‍රියට කුණු අමදින්නන්ගේ හා කසල සෝදකයන්ගේ වැඩගෙන සොයා බැලුවේ එහෙම හිදිව ගිය ඇට මියන් විතරයි. සාමිත් පිය කලේ පාන්දර වැඩ කරන්නයි. දවසේ පළමු හිරැස් බේරී එන විට සිහින් මීදුම් තට්ටුවක් සීන් නදියට ඉහළින් පැතිරෙද්දී මතුවන සෞන්දර්යයට ඔහු ආසා කළේ. ඔහු එක් දවසක් මෙවැනි මීදුම් බර තෝදේක පොන්ඩ් ඩෙස් ඉන්වැලිඩේස් ගීදිය හරහා යන විට සායම්ගේ ඇඳුමක් ඇඳගෙන ගම් බැම්මට හේතු වී ගඟේ අඳුරු දිය දෙස බලා සිටින කාන්තාවක දිටිය. දූවිලි වැකුණු සී හිස්වසුම ගලමින් ඔහු ඈමතුවේ. නෝන මහත්මිය මේ වෙලාවේ ගන්ධිය බොහෝම සීතලයි. ඔබ කැමති නම් මම ඔබව නිවසට ගෙන ගොස් ඇරලන්නම්. මට ඇති ගයක් නැහැ. එක්වර කිව් කාන්තාව හැරි සාමි දෙස බැලුවාය. සාමිගේ හිස්වැසුම ඔහුගේ අතින් ගිලිහුණි. සුසි ඔහු කෑ ගැසීය. ඔහුගේ හඬේ සතුටත් වික්ෂිප්ත භාවයත් දෙකම රැඳී තිබුණි. සුසි සොල්දාදු කෙල්ල මගේ පුංචි කෙල්ල අන්තිමේදී අපි ආයෙ හමු වුණා. ඔබට මම අමතක නෑ නේද? මම සෝන් යොන් අර්නස් සාමිත් 27 වෙනි රෙජිමෙන්තුවේ හිටපු සොල්දාදුවා. රුවන් වල හිටිය උඹේ නැන්ද ළඟට උඹ ගෙනා මිනිහා. උඹ දැන් මොනතරම් ලස්සන වෙලාද සුසි. උඹේ කොණ්ඩේ ලස්සන. ඒ දවස්වල ඔය කොණ්ඩේ අවුල් අරින්න මට කොහොමදවත් පුළුවන් වුණේ නෑ. සෝන් කෑගැසූ සුසි සාමිත්ගේ බෙල්ල බදාගෙන හඬන්න පටන් ගත්තාය. සෝන් මගේ හොඳ සෝන් මට මොකද ඔබ අමතක ඔබ එදා වගේම කරුණාවන්තයි. කරුණාවන්තයි පිස්සු සාමිත් මිවිනුවාය. මොකක්ද ඔබට උනේ මට කියන්න. සාමිත් සුසීව තමා වෙතට ගෙන එදා රුවන් නුවරදී දෙන්න මැලි වූ හාද්ද ඇගේ මුදු කෙස් කලඹ අතරින් අතයව ඒ මත තැන්පත් කළේ. ඒත් ඒ ගමන් ඔහු ඇගෙන් ඈත් වුණි. ඔහුගේ ඇඳුමේ දුර්ගන්ධයට දැනේවිදෝ කියා. ඒත් සුසේන් ඔහුගේ උර මතට වාරු වීගෙනම සිටියාය. සුසෙන් පොඩි කෙල්ලේ උඹට ඇත්තටම මොකද වුණේ? සාමිත් යලිත් ඇසුවේ. සුසෙන් කිසිවක් නොකිවා ඇඬුවා පමණයි. ඇයට සිය ඇඬුම් නතර කරන්නට බැරි තරම් සංතාපයක් වගේ. මේ වෙලාවේ ප්‍රශ්න අසා සිටින අවස්ථාවක් නොවේ කියා සාමිත් වැටහුණි. පරණ කොටුපවුර ළඟ මට පොඩි කාමරයක් තියෙනවා. මෙතන ඉඳලා තරමක් දුර. අවාසනාවකට මේ වෙලාවේ නම් කිසිම දෙයක් නෑ ආහාරයට ගන්න. ඒ වුණාට වතුර ටිකක් කුණු කරගෙන ඇඟපත සෝදාගෙන ඔබට නිදාගන්න පුළුවන්. සුසෙන්ට කැමති කාලයක් එහෙ ඉන්න පුළුවන්. සුසෙන් සාමිත්ගේ කාමරයේ දින 5ක් ගත කළාය. පැරිස් සහස ඊට වඩා පැහැබරි ඉරක් සාමිත්ට පාලා තිබුණේ නැත. ඒ දවස් 5 තුළ අබලනුන් පෙඳපාසි බැඳුණු ගෙවල් වෙනකක් තබා සාමිත්ගේ අඳුරු මුඩුක්කු පවා විදුරු මිනකින් නැගෙන රැස් වැදිලා වගේ දිලිසුණි. නිදන යුවතියගේ සමසේ හෙළෙන සුසුම් විද හද ගැස්ම ඉක්මන් වනු නොදන්නේ ලතෙත් මුදු බව කුමක්දෝ හෝයි නොදනි. පිනිමතල රෝස පෙත්තක රතක් ඇගේ දෙතොලෙහි විය. ඇගේ ඇසිපියේ පෙරදින ඇය හෙළූ කඳුලින් දිලිසින. සුසේන්ට සිදුවී ඇති කරදරේ කුමක්දයි සාමිත් සැක කළේය. ඔහුගේ සැකේ සත්‍යයෙන් එතරම් ඈත් නොවිය. තරුණ නලවපු වූ ඇගේ පෙම්වතා ඇය අතහැර දමා ගොස්ය. ඒත් සාමිත් සමග සුසේන් ගත කළ 5 දින ඇතුළත පෙම්වතුන් දෙදෙන යලි තරහ මරහ නිම කොට මිතුරු වූ. ඒ හිත් හොඳ කිරීමට සාමිත් දහවුල් විය. ඇත්තම කියනවා නම් ඒ සඳහා දෙදෙනා අතර ලියුම් හුවමාරු කළේද සාමිත්ය. අහංකාර පරවස පේත්තුකාරයෙකු වූ නළුවා සාමිත්ගේ සේවය වෙනුවෙන් ඔහු අතට මාරු සල්ලි මිටමිල වූ විට සාමිත් ඔහුට හොඳ වයින් දෙකක් කතා කළේය. 5 දින ගත වෙත්ම නළුවා රියක නැග සුසේන් කැඳවාගෙන යාමට පැමිණියේය.
දෙදෙනාගේ නැවත එක්වීම සාමාන්‍යයෙන් සිදුවෙන පරිදිම මල් කලඹක් පිළිගැන්වීම, චුම්බන, කඳුළු සිනා හා අමතක වීම වලින් යුක්ත විය. සුසෙන් කොතරම් කලබලයෙන් සිටියේ දෙයක් සාමිට ආයුබෝවන්වත් නොකිය නළුවා නැගි රථයට පැන්නාය. පසු ඇය ඒ ගැන සිහි වී ලැජ්ජාවට පත් වී වැරද්දක් කළාක් මෙන් සිය අත සාමිත් දෙසට දිගු කළාය. ඔබ කැමති ඔය වගේ ජීවිතයකට නම් ඉතින් මොනවා කරන්නද? ඔබට සතුටම ප්‍රාර්ථනා කරනවා, සාමිට් කීවේ. මම ජීවිතය ගැන මොනවාවත්ම දන්නේ නැහැ, සුසෙන් නෙතේ කඳුළු පුරවා ගනිමින් කීවාය. ඔයා මොන දෙයකටද හිත් කරදර කරගන්නේ? නළුවා නුරුස්නා ස්වරයකින් ඇසීය. මට කවුරු හරි රන්රෝස මලක් දෙනවා නම් මගේ ජීවිතේ හොඳ වාසනාවන්ත එකක් වෙන්න කියමින් සුසි සුසුමක් හෙළුවාය. මන් දන්නවා ඒකෙන් ජීවිතේ ප්‍රීතිය ලැබේවි. සෝන් ඔයාට මතකද ඒ කතාව? අර නැව්තට්ටු ඉන්නකොට ඔබ කීවේ? ඇය ඇසුවාය. කවුරු හරි ඔබට ඒ වගේ මලක් දෙවි. එයා කවුරු වුණත් ඔබ ළඟ ඉන්න ඔය පේත්තුකාරයා හේම නම් නෙවෙයි. මට සමාවෙන්න. සොල්දාදුවකට ඔය වගේ පේත්තුකාරයා පේන්න බෑ. තරුණ යෝල එකිනෙකාගේ මුහුණ බලාගන්ත නළුවා සිය දෙවුර හකුලවා ගත්තේ රථයේ වෙලේම ඉදිරියට ඇදුනි. සාමිට පුරුදු පරිදි සිය කටයුතු වල නිරත වූයේ. ඔහු දිනපතාම සාප්පුවල කුඩුරොඩු ඇමදුවේ. ඒත් සුසීන් මුණ ගැහුණු තැන සිට ඔහු රන්කරුවන්ගේ සාප්පුවලින් අතුගෑ රොඩු කුණු වලට නොසැලී ඔහු හොර රාසීමේ කුණු මල්ලකට හලා ගෙදරගෙන ගියේ. අසල්වැසියන් සිතුවේ සාමිත්ගේ ඔළුව නරක් වෙලා ගියා. ඒ රන්කරුවන් ආභරණ තනන විට එදා සියුම් රන්සුන් බීමට වැටුණු බව ඔබ දැන සිටියේ නැත. සාමිත්ගේ රහස් සැලැස්ම වූයේ රන්කරුවන්ගේ සාප්පුවල රොඩු බොඩු අතර තිබූ සීන් රන් කුඩු තෝරාගෙන යම්කිසි දවසක කුඩා රන් රෝස මලක් තැනීමට තරම් රන් කුඩු එක් වූ විට එවැන්නක් තනවාගෙන සොසේන්ට දී එමගින් ඇගේ ජීවිතයට ප්‍රීතිය ගෙන දීමය. කාටද කිව හැක්කේ? ඔහු සිටියේ. සමහර විට අපේ අම්මා කීවා වාගේ තවත් දුප්පත් අය කොපමණ සංඛ්‍යාවට එකෙන් සතුටක් ලැබේවිද කියලා. රන්රෝස මල තනා නිම වෙන තුරුම සුසෙන් බැලීමට නොයෑමට ඔහු අධිඨාන කරගත්තේ. සාමිත්සි සැලැස්ම ගැන කාටවත් නොකීය. ඒ ගැන අනෙක් අයට ආරංචි වුණොත් පොලිසියට පැමිණිලි කර මහ කරදරයක් වේවි යයි ඔහු සිටියේ. පොලිසිය දුරින්ම තබා ගන්න එක කෝකටත් ගුණයි. පොලිසියට නැගතත් ඔහු කුදලාගෙන ගිහින් හිර කුඩුවේ දමාවි. ඔහුගේ මහාර්ග රන් කුඩුද රාජසන්තක කරાવી. ඒ රන් කුඩු ඇත්ත වශයෙන්ම දැන් ඔහුගෙත් නොවේ. යුද්ධයට බැඳෙන්න පෙර සාමිට්ට ගමේ පූජකයාගේ ගොවිපලේ අත්උදව්කාරයෙක් හැටියට වැඩ කර පළපුරුද්දක් තිබුණි. මේ පළපුරුද්ද ඔහුට මේ වැඩේට ලොකු රුකුලක් විනි. කුල්ලකින් පොළන විට බර ධාන්‍යයට බිමට වැටුණු සැටිත් 10 අසුලඟ ගියට ඔහුට මතක් විනි. ඒ විදිහටම සාමිට් පොඩි කුල්ලක් අරගෙන තමන් ගෙන දූවිලි හෙමින් පෙළිවේ. කුල්ලේ අඩියේ ඉඳහිට දිලසෙන රන් කුඩු කැබලි දෙකක් තුනක් දුටු මොහොතේම ඔහුගේ හදවත ඉල්පිනි. රන්රෝස මලක් තැනීමට සෑහෙන තරම් රන් කුඩු එක් කර ගැනීමට සාමිට්ට සෑහෙන කලක් ගත වුණි. අවසානයේ ඇති තරම් රන් කුඩු එක්කුණත් ඒ රන්කරුවට දීමට ඔහු පැකිලිනි. සාමිට්ට මුදල් නැතිකම නිසා නෙවෙයි. රන් වලින් 3න් එකක් රන්කරුවාට දී ඉතිරි රන් වලින් භාණ්ඩ හදා දෙන්න ඕනෑම රන්කරුවෙක් කැමතිය. ඒ නොවේ හේතු වුණි ඔහුට වැටහුණා රන්රෝස මල හදාගත් හැටි සුසෙන් බලන්න යන්න වෙන බව. ඒ හමුවීමට ඔහු කොතෙක් පුලපුලා සිටියද අනෙක් අතට ඔහුට ඒ ගැන කුකුස්සිතකුත් පහළ වුණි. සිය අභ්‍යන්තරයේ හදා වඩාගත් සකල ස්නේහයම ඔහු සුසී වටයි ගොඩ නගාගත්තේ. වාතාමාරු වැළඳෙනු කෝටු කපොල් වලින් ගාට යන නාකි පඹියෙකුගේ ස්නේහය කාටද අවශ්‍ය? තමන් ඉස්සරහට මුලිච්ච වෙන්න බොහොම අය අකමැති බව සාමිට වැටහිලා බොහෝ කාලෙ. රැලි වැටි එල්ලෙන හමක් හා ඉදිරියට නෙරා ගෑස් ගෙඩි සහිත ඔහුගේ වැහැරුණු මුහුණ දිහා ආසාවෙන් බලන්න හිතන්නේ නැහැ කාටවත්. ඔහුගේ මුඩුක්කුවේ බිඳුණු කැටපත් කැබැල්ලක් තිබුණි. ඉඳකට ඔහු එයින් සිය මුහුණ හොරෙන් බැලුවේය. ඒ එක්කම ඔහු සාබ කරමින් කැඩපත් කැබැල්ල අහකට විසිකලේය. ඒ වගේ අජූව මුහුණක් දිහා නොබලා සිටීමමයි කාර්යය. අන්තිමේදී ඔහුම ඉඳලා රන්රෝස මල තැනුවාට පසු සාමිත් දැනගත්තා සුසින් නැවත කවදාකවත් පැරිසියට නොයන බව. කියා ඇමරිකාවට ගිය බව. කිසිවෙක් ඇගේ ලිපිනයවත් දැනගෙන හිටියේ නැත. මේ ආරංචිය ලද සැනීම සාමිට් එකාතකින් දැනුනි අස්වැසිල්ලකි. ඒත් ටිකින් ටික බලාපොරොත්තු නෂ්ට ප්‍රාප්ත ගිය බලවත් හැඟීමක් හරියට මලකට ගැසීතල යකුඩ ආයුධයකින් හාරාගෙන යනවා වගේ හැඟීමක් ඔහුගේ හදවතට කිඳා බැස්සේය. සාමිට්ටේ වේදනාව වටා තව තවත් ලංවිනි. නුදුරු දිනක තමාගේ වෙහෙසටපත් හද ගැස්ම නතර කරන ලෙසට ඒ වේදනාවෙන් ඔහු ආයද සිටියේ. ඔහු තමාගේ ජීවනෝපාය සඳහා යෑම නතර කළේය. දින ගාණක් මෑදෙන්වත් නොනැගිට බිත්චිට මුහුණ හරවාගෙන ඔහු වැතිරී සිටියේ. තමාගේ දිඩාගේ කබායේ අත් සිය නෙත් දෙකට කිට්ටු කර එක් වතාවක් පමණක් ඔහු සිනාසුනි. ඔහුගේ අසල්වැසියන් කවරකුවත් ඔහු බලන්න ආවේ ගියේ නැත. ඒ අයට ඕනෑ තරම් මේ අයගෙන් වැඩ තිබුණි. ඒ වුණත් එක් තැනැත්තෙක් පමණක් සාමිට් ගැන විපරමින් සිටියේය.
ඔහු සාමිට රන් රෝස මල හදා දුන් රන්කරුවා විය. ඔහු ඉතා සියුම් රන් රෝස මලක් හා පොහොට්ටුවක් සහිත අත්තක් ඒ රන් වලින් වාත්තු කර සාමිට්ට දී තිබුණි. රන්කරුවා නිතරම වගේ සාමිත් බලන්න පැමිණියේය. ඒත් කිසි දිනක බේතක් හේතක් හිම නොගෙන ආවේය. සාමිත් මෙලොවට ඇදගන්න ඉතින් නම් කොහොමවත් බැරි බව ඔහු දැන සිටියේය. ඔහු හිතුව විදියටම රන්කරුවා ඉදිරිපිටම සාමිත් අවසන් හුස්ම හෙළීය. රන්කරුවා මියගිය මිනිසාගේ හිස ඔසවා කිලුටු හුස්ම හෙළියේ. රන්කරුවා මියගිය මිනිසාගේ හිස ඔසවා කිලුටු කොට්ටේ යට නිල් පාට රිබන් පටියකින් එඩගසා තිබුණු රන් රෝස මල රැගෙන කලබලයක් නැතිව දොර හෙමින් වසා යන්න ගියේ. රිබන් පටියෙන් මී ගඳ වහනය විය. ඒ සරත් තෙරතුයි අනන්තේ විය. සැඳ ඇඳුර විනිවිද සුළඟක් දැල්ලුණු පහන් එළියත් ගලා එමින් තිබිණි. මරණය විසින් සාමිත්ගේ මුහුණ මත සාන්ත ගැඹුරු ස්වභාවයක් ඇඳ තිබූ සැටි රන්කරුවාට මතක් විය. ඇත්තෙම මරණින් පසු ඔහුගේ මුහුණ පියකරු එකක් බවට පෙරළී තිබුණි. ජීවිතයේ නොදුන් දී මරණය ලබා දෙයි යන පැරණි කියුම් කියන්න රුසියකු රන්කරුවා තමාටම කියාගත්තේය. මද කලකට පසු රන්කරුවා මේ රන් රෝස මල එක්තරා මහලු ලේඛකයෙකුට වික්කේය. පරණ ඇඳුමක් ඇඳගෙන ඔහු වෙත පැමිණි මේ ලේඛකයාට රන් රෝස මලක් ගන්නට තරම්වත් කමක් ඇතැයි රන්කරුවා නොසිතිය. රන්කරුවා කිව් රන් රෝස මලේ පුරාවෘත්තිය කෙතරම් සිත්ගත්තේද කිව්වොත් ඒ නිසාම දෝ ලේඛකයා රන් රෝස මල මිලට ගැනීමට පෙළඹිණි. මේ වෘද්ධ ලේඛකයා සටහන් පොතක් පවත්වාගෙන ගියේ. සෝනර්න සාමිත්ගේ කතාව අපට දැනගන්න ලැබුණේ මේ සටහන් පොතට පින් සිදු වෙන්නටය. සටහන් පොතේ වෙනත් අනෙක් කරුණු අතර ඔහු මෙසේද සටහන් කර තිබුණි. ගෙවෙන සෑම නිමේෂයක් නොසිතා බිනූ වදනක් හෙළූ බැල්මක් නොදැනෙනසේ ගැහෙන මිනිස් හද ගැස්මක්. පොප්ල ගසකින් පතිත වන මටුළු රේණුවක් ගෙක්දිගු විලක දිලිසෙන තරු කිරණ කණිකාවක් මේ සියල්ලම රන්සුනුය. ලේඛකීන් වන අපි චිරාත් කාලයක් යටිහිතෙන් මෙවැනි අනන්ත අප්‍රමාණ රන්සුණු අවුලමු. අවුලා දිනක ඒවාගෙන එකට තලා අපගේම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබාගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක් නවකතාවක් හෝ නැතහොත් කවක් විය හැකිය. සාහිත සොත්‍රස උපදින්නේ මේ අගිය නොමිනිය හැකි රන්සුණු වලිනි. මට නම් සාමිත්ගේ කතාව සාහිත්‍ය උපත හඟවන සංකේතයකි. මහලු පාර අමදින්නාගේ රන් රෝස මලෙන් සුසෙන්ට සොම්නස ගෙනදීමට දැර උත්සාහෙමින් අපත් අපගේ ලේඛන මගින් සොම්නස ගෙනදීමට පෙරවඩමු. සෞන්දර්ය, සොම්නස, උද්දාමය, විමුක්තිය, පරිත්‍යාගශීලීභාවය හා සාධාරණත්වය ගෙන දෙමින් දිදුලන හිරු කරන සෙයින් අපගේ ලේඛන තුළින් අඳුර විද්වංසනය කළ යුතු වේ. රන් රෝස නවකතාවේ පළමු කොටස මගේ විදිහට මෙතනින් නිමක් කරනවා. ආරාධනා කරනවා. රන් රෝස නවකතාව තාම ඉවර නැහැ. මේක ඊළඟ කොටස සෙල්ලිපියක් කියන තැනින් පටන් ගන්නවා. සෙල්ලිපියක් කියන තැනින් පටන් ගන්න අපි ආයිමත් ඊළඟ දවසේ හම්බ වෙමු. ඉතින් ඔයාලට පුළුවන් තාම TV1 අපිත් එක්ක එකතු වෙලා නැත්නම් මිදැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම දකුණු කෙළවරේ තියෙන bell icon එක click කරන්න පුළුවන්. එතකොට තමයි අපි මේ සියලු දේවල් ඔබට අරගෙන යන ඒ මොහොතේම ඒක ඔබේ ගාවට ගෙන ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් පොතක මතක එක්ක නුවන් එක්ක ආයෙත් හම්බ වෙමු. රන් රෝස නවකතාවේ සෙල්ලිපියක් කියන කොටසින්. ඔබට ජය වේවා.